හොඳයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සද්ධාවන්ත කාරුණික පින්වතුනි හැමෝම නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආම බන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ
නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කුද්දෝ අත්තං නජානාති කුද්දෝ ධම්මං නපස්සති අන්ධං තමන් තදාහෝති යංකෝදෝ සහතේ නරංකි. සාදු සාදු සාදු. ගෞරවනීය බලංගොඩ සුගතසිරි ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, මුළු බෞද්ධ ලෝකයම අපගේ ඉලෝගුරු තථාගතයන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍ය සමරන අද වගේ උතුම් වෙසක් පොහෝ දවසක මේ පින්නතුන්ට ධර්ම දේශනා කරන්න ලැබීම භාග්‍යයක් කොට සලකනවා. ඉතින් අද මේ අවස්ථාව වෙනකොට එක්තරා අවිනිශ්චිත බවක්, බොහොම තමන්ගේ ජීවිතයට සීමා සම්බාධක පැනවුණු බවක් ලෝකයටම ඇති වෙලා තිබෙන්නේ. නමුත් මම හිතනවා මේ පින්නතුන් බෞද්ධයන් විදියට ඒ වගේම නිවැරදිව කල්පනා කරන යෝනිසෝ මනසිකාරයෙන් ලෝකෙ දිහා බලන්ඩ උත්සාහ කරන පින්නතුන් විදියට වඩා සැහැල්ලුවෙන් මේ ඇතිවුණු වෙනස්කම් විඳදරා ගන්නවා ඇති කියලා. ඉතින් එතනදී ඇත්තටම කෙටියෙන් යමක් ඒ ගැන පින්නතුනි සඳහන් කරනවා නම්, අපට මේ ජීවිතේ මුහුණ දෙන්න සිද්ධ වෙන අභියෝග යම් පමණකට විශාලද, ඒ අභියෝග යම් පමණකට බලවත්ද, ඒ අභියෝග බලවත් වෙන පමණටම ඒකට මුහුණ දීලා අපිට ඇති කරගන්න පුළුවන් ප්‍රඥාව ඒකත් බලවත්, ඒකත් වඩා තියුණුයි. ඉතින් ඒ නිසා ඇත්තටම අපට මේ ධර්මයේ තුල සමහර අවස්ථාවල දකින්න ලැබෙනවා අභියෝග වලට කෙලින්ම පපුව ඉස්සරහට දාලා ඒ අභියෝග වෙතටම යන ප්‍රතිපදාවල් සමහරලාට දකින්න ලැබෙනවා මේ ධර්මයේ තුල. සමහරලාට මේ පින්නතුන් මතක් වෙනවා ඇති ඔය දුතාංග සමාදන් වෙලා දීම සම්බන්ධව. සමහර දුතාංග තියෙනවා ඒ කෙලින්ම ඒ අභියෝග තියෙන නිසාමයි ඒ වගේ තැන් වලට යන්නේ. උදාහරණයක් විදියට මහා ඝන වනාන්තර වලට ගිහිල්ලා භාවනා කරන යෝගීන් ඉන්නවා. බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා මෙනෙහි කරන්න ඕන කැලේ ඉන්න යෝගියා විසින් මේ කැලේදී ඕනම වෙලාවක මගේ ජීවිතය වහා විනාශ වෙන්න පුළුවන් අනතුරු ඒ වගේ අවදානම් කීපයක්ම තියෙනවා. එතකොට ඒ අවදානම් තියෙන නිසාම තමයි ඒ ජීවිතේ අර්ථවත් වෙන්නේ. මොකක්ද අර්ථය? ඒ අවදානම සිහිපත් කරන, නුවණින් සිහිපත් කරන කෙනාට හැම මොහොතකම ධර්ම සංඥාවෙන් යුක්තව ජීවත් වෙන්නට ලොකු උද්‍යෝගයක් ඇති වෙනවා, වීරියක් ඇති වෙනවා. ඉතින් ඒකයි අපි කෙනෙක් බොහොම විනාත්මක මානසිකත්වයක් ඇති කරගෙන සමහරලාට අඩදඹර පව ඇති කරගන්න පුළුවන් මෙවැනි අවස්ථාවක් වුණාම එය ඔවුන් ඇත්තටම සූදානම් නැතිකම නිසා ඇති වෙන ප්‍රශ්නයක්. ඇත්තටම මේ අර්බුදය සිද්ධ වුණාට පස්සේ මට මේ ඇමරිකාව වගේ මේ බටහිර ලෝකයේ ඉන්න බහුතර ජනතාවට සම්‍යක් දෘෂ්ටිය කියන එක එක්තරා මට්ටමකටවත් නැති එකේ අඩුපාඩු අපිට ගොඩාක් දකින්න පුළුවන්. අපිට බුදුරජාණන් වහන්සේ නම් අපිට උගන්වලා තියෙනවා, අපේ සංස්කෘතිය තුළ නිතර අසන්ට ලැබෙනවා අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. නොසිතූ දේ සිද්ධ වෙනවා. ඒ වගේම මෙහි මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් කිව්වොත් එimhe ජීවිතය කියන්නේ රෝසමල් යහනාවක් නොවේ. ඒ නිසා මේ දැක්ම තුළ අපි ඉන්නකොට ජීවිතයේ අසාරත්වයක්, දුක්සහගත බවක්, පෙරලෙන සුළු ගතියක් තියෙන බව දැනගෙන ඉන්නකොට අපිට මේ වගේ අභියෝගයකට පින්නතුනි මුහුණ දෙන්න ඉතාම ලේසි. ඉතින් සමහර අය
දැන් අපිට මට මෑතකදී ඇත්තටම ඊයේ එක සුදු මහත්තයෙක් කතා කළා. ඉතින් ඒ මහත්තයාගෙන් ඇහුවාම මේ ගැන මොකද කියන්නේ කියලා මම අහන්න සිද්ධ වුණේ. ඇත්තටම මේ ඇල්බර්ටා කියන මේ ප්‍රාන්තයේ ඔවුන් මේ සීමා සම්බාධක ඉක්මනට ඉවත් කරන්න යනවා. ඇත්තටම ඒක මම බොහෝ දෙනෙක් කල්පනා කරනවා තව ටිකක් ඉවසුවා නම් හොඳයි කියලා. නමුත් ඉතින් ඒගොල්ලන්ගේ කල්පනාව හැටියට සීමා සම්බාධක අයින් කළා හිමීට මේ සාමාන්‍ය කටයුතු පටන් ගන්නයි යන්නේ. එතන යම්සි යම් නීති රීති දාලා යම්සි ආරක්ෂාවකුත් සලසලා තියෙනවා. නමුත් ඒ විදිහට රෙස්ට්‍රික්ෂන්ස් අරින්න කල්පනා කරලා තියෙනවා. ඉතින් ඒක ගැන විමසපුවාම ඒ මහත්තයා මට කිව්ව දේ තමයි මට සැකයක් තියෙනවා මේ රජයන් විසින් සමහර ධනපති ව්‍යාපාරිකයන් විසින් එන්නතක් හදලා ඒක විකුණගන්න මේක සැලසුම් කරාද හිතාමතා මේක ඇත්තටම බොරුවක්ද එහෙම දැන් අන්තර්ජාලයේ එහෙම මතයක් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේක මේ කියන තරම් භයානක දෙයක් නෙමෙයි. මේක බොරුවක්. මේ කරන්න හදන්නේ ඉස්සරහට එන්නතක් විකුණ ගන්නටයි යන්නේ කියලා. ඉතින් මමත් ඇත්තටම බොහොම කාලයක් තිස්සේ ළඟින් ආශ්‍රය කරලා තියෙන ධර්මය ගැන හොඳට දන්න, ලෝක විෂය ගැන හොඳට දන්න, එයාගෙනුත් තොරතුරු ලබා ගන්නවා මේ සම්බන්ධ මේ කාලේ ඉතා අපිට බොහොම වැදගත් නිසා ඒ ඇත් එක්කත් සාකච්ඡා කරලා මට මේ පින්නතුන්ට කියන්න තියෙන කාරණේ තමයි මේක බොරුවක් නෙමෙයි මේ වසංගත තත්ත්වය මේක සත්‍ය තත්ත්වයක්. අපි මිනිස් ජීවිත හානිය අවම කරගන්න පුළුවන් ඒ පුද්ගල දුරස්ථතාවය සෝෂල් ඩිස්ටන්සිං සම්බන්ධව නීති වලට අනුගත වෙලා ක්‍රියාත්මක වෙන තරමට. ඉතින් ඒක බොරුවක් නෙමෙයි. මිනිස්සු එක එක දේවල් කියනවා. අපිට යම් යම් කර්ම සංසාරේ සිද්ධ කරගත්ත ඒවත් තියෙනවා. ඒවත් මතුවීම ස්වභාවිකවම සිද්ධ වෙන දෙයක්. මේ தত্ত্বය සැහැල්ලුවට හැල්ලුවට සෙල්ලමට ගන්නේ නැතුව බරපතල විදිහට මේක හිතර අරගෙන අපි ඒ සමාජ දුරස්ථභාවය සෝෂල් ඩිස්ටන්සිං සම්බන්ධව රජය විසින් සෞඛ්‍ය බලධාරීන් විසින් දෙන අවවාද ඒවා හරියට පිළිපැදලා මේ තත්ත්වයෙන් ගොඩ එන්න සාමූහික ව්‍යායාමයක් ගන්නට ඕන. ඉතින් ඒ මොකද විවිධ මත ප්‍රචාරය වෙන නිසා විශේෂයෙන්ම අද කාලේ මිනිස්සුන්ට මේ තමන් ඇබ්බැහි වෙලා තියෙන දේවල් ටිකකට හරි නවත්ත ගන්න වීම එයාට මහා ලොකු හානියක් වගේ පේන්නේ. ඒක තමයි මේ පැවතුණු සමාජ ක්‍රමේ ගොඩාක් භෞතික දේවල් වලට බාහිර දේවල් වලට ඕනාට වැඩි අගයක් දීලා මිනිස්සුන්ව නාස්තිකාර රටාවකට ඒක දුරාචාරී රටාවක් කියලා කියන්න පුළුවන්. නාස්තිකාර රටාවකට පුරුදු කරගත්තාම ඒ මිනිස්සුන්ට ඉතා බාල දේවල් නොවැදගත් දේවල් පවා මහ ලොකු දේවල් විදිහට හිතේ සටහන් වෙනවා. ඒ නිසා කොණ්ඩ මෝස්තර දාන ඒවා මේ ඒ වගේම ඔය පච්ච කොටන ඒවා එක එක ඒ වගේ අත්‍යවශ්‍ය නොවන නමුත් මේ සමාජයේ මිනිස්සු ඇබ්බැහි වෙලා තියෙන පාටි දාන ඒවා උත්සව පවත්වන ඒවා මනුස්ස ජීවිතයටත් වඩා වටිනවායි කියලා මිනිස්සුන්ට හිතෙන්න පුළුවන්. ඒවා කරන්න බැරි නම් එහෙම අපි මේ මොකටද මේ ජීවිතය කියලා මේ සාමාන්‍ය මනුස්සයාට විශේෂයෙන්ම මේ රටවල ජීවත් වෙන මනුස්සයාට හිතෙන්න පුළුවන්. ඒ නිසා දැන් සමහර කාන්තාවෝ ඉන්නවලු ඒ අය මුඛ ආවරණ පළඳින්න අකමැති කියලා කියනවා අර තොල් පාට කරපුවා එහෙම පේන්නේ නැති නිසා. ඉතින් ඒවා පෙන්න ගන්න ඇත්තටම ජීවිතේ දශක ගණනාවක් ඕවා පෙන්න ආවා. ජීවිතේ පරිස්සම් කරගෙන හිටියොත් එහෙම අනාගතේ තවත් ඒවා පෙන්න ගන්න සාමාන්‍ය විදිහට සතුටු වෙන්න බැරි කමක් නැහැ. ඒ නිසා අපි අර බුදුහාමුදුරෝ දේශනා කරපු ගාථාවක් තියෙනවා මෙහෙම මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං රජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං කියලා. ඉතින් නුවණැත්තාට තේරෙනවා නම් ස්වල්ප වූ සැපතක් අතහැරලා දාලා මහත් වූ සැපතක් ලබන්න පුළුවන් කියලා නුවණ තියෙන කෙනා ඒ ස්වල්ප සැපත අතහැරලා දානවා මහත් වූ සැපතක් ලැබීමේ බලාපොරොත්තු. ඒ නිසා අපේ දරුවන්ට පවා මේ චින්තනය පින්නතුනේ උගන්වන්නට ඕන. අපිට පොඩි සම්බාධක විඳගෙන අපි මීටුරා ලොකු ආර්ථයක් ලොකු පළදාවක් මේ ජීවිතයෙන් ලබා ගන්නටයි මේ ලෑස්ති වෙන්නේ මේ කැප කිරීම සිද්ධ කරන්නේ. ඒ නිසා ජීවිතේ වුණත් නිවැරදිව කල්පනා කරන බෞද්ධයා විසින් ජීවිතය රැක ගැනීම සඳහා වෙහෙසෙන්නේ
මැරෙන්න බය නිසා නෙවෙයි. මැරෙන්න බය වෙලා වැඩක් නැහැ. මොකද ධහමේ පෙන්වනවා අතීත සංසාරේ විපත් වලින් මැරිච්ච අවස්ථාවල් මෙතකයි කියලා කියන්න බෑයි කියලා. එච්චර සංසාරේ දිගයි. ඉතින් ඒ නිසා අනාගතෙත් තව යම් මේ වගේ අත්දැකීම් ලැබුණොත් ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මැරෙන්න බය වෙලා වැඩක් නැහැ. හැබැයි අපි ජීවිතේ රැක ගැනීම සඳහා කරුණාවෙන් කරන්න තියෙන හැම පියවරම ගන්න කුමක් සඳහාද? විශේෂයෙන්ම මනුෂ්‍ය ජීවිතයක් බුද්ධෝත්පාද කාලයකත් ලැබපු මේ අවස්ථාවේ එය කරුණාවෙන් රැකගන්න එක අනිවාර්යයෙන්ම අපිට බොහොම වටිනවා. මේක අපිට ධර්මයේ පුරුදු කරන්න, සසර දුකෙන් නිදහස් වෙන්න හොඳ තැනක්. අද මේ ඇති වෙලා තියෙන කාලය අකුසල් කරන මිනිස්සයාට ගොඩාක් නොඑක ආකාරයෙන් අකුසල් කරගන්නත් හොඳ අවස්ථාවක්. කුසල් කරන මිනිස්සයාට කුසල් දහම් සිද්ධ කරගන්නත් මේ වගේ අවස්ථාවක් තවත් උදා වෙන්නේ නැහැ. ඒ මොකද දේවල් හොඳින් තියෙනකොට අපි ලේසියෙම ගිහි පැවිදි දෙගොල්ලම ප්‍රමාදයට වැටෙන්න කරුණු තියෙනවා. උදාහරණයකට යෞවන මදය, ජීවිත මදය, ආරෝග්‍ය මදය මේ වගේ කාරණා මත් වෙලා මිනිස්සුව මත් කරනවා. ඒ වගේ මත් කරන රටාවක් තමයි ලෝකයේ සමාජ ආර්ථික රටාවක් ලෝකයේ මුල් බැහැගෙන පවතින්නේ. මේ අද මේ ඇති වෙලා තියෙන තත්ත්වය ජීවිතේ අසාර බව, හිස් බව, ගොඩාක් ලොකුවට හිතන් හිටපු රාජ්‍ය පවා බොහොම හෙල්ලෙනකොට, කම්පණයට පත් වෙනකොට අපිට හැම අතින්ම සිහිපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ වටිනාකම. අනේ කොච්චර ඇත්තද බුදුරජාණන් වහන්සේ මේ කියලා තියෙන ධර්මය. අන්න අපිට ටික ටික නිකම්ම ධර්ම සංඥා නිතර මෙනෙහි වෙනවා. ඒන් පලා යන්නේ නැත්නම් එක එක දේවල් හදාගෙන අපිට මේක ඇක්සෙප්ට් කරන්න පුළුවන්. ඇක්සෙප්ට් කරනවා කියන්නේ මෙතනදී අපි නුවණින් පිළිගන්නවා. මේක මෙහෙම තමයි මේ ජීවිතයේ අසාරත්වය ලෝකෙ කැඩෙන බෙදෙන සුළු බව අපි නුවණින් පිළිගන්නකොට අපිට ටික ටික වෙන පැත්තකින් මේ විමුක්ති රසයයි අපිට හම්බෙන්නේ. විමුක්තිය අපිට ටික ටික විමුක්තිය පැත්තට අපේ సంతානය පින්නුතුනි නැඹුරු කර ගන්න පුළුවන්. ඒ නිසා මේ විදිහේ යහපත් දැකීමකින් අපි ඉදිරියේ තියෙන අභියෝගයට මේ පින්නුතුන් මුහුණ දෙනවා ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද කාලේ මේ අර්බුදේ මුලට ගිහිල්ලා බැලුවත් අද සමාජයේ සිද්ධ වෙන යම් දේවල් බැලුවත් විශේෂයෙන්ම කරුණාව මෛත්‍රිය නැතිකම බොහොම කැපිලා පේනවා මිනිස්සුන්ගේ පැත්තෙන්. ඒක ලොකු අඩුපාඩුවක්. ඇත්තටම සමහර මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කරගන්න අපිට බැරි වෙන්නේ කරුණාව මෛත්‍රිය නැතිකම නිසා, මනුස්සකම හිඟකම නිසායි කියලා කියන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒ මෛත්‍රිය වැඩිමත් ඒ වගේම වැදගත් කාරණයක් වෙනවා. ඒ වගේම පින්නතුනි මෛත්‍රිය දියුණු කිරීම ගැන කතා කරනකොට ද්වේෂයේ ආදීනව හඳුනාගෙන ඒ යටපත් කර ගැනීම ගැන අනිවාර්යයෙන්ම අපි සාකච්ඡා කළ යුතුයි, අවධානය යොමු කළ යුතුයි. ඉතින් දහමේ පෙන්වා දෙනවා ආදීනව හඳුනා නොගන්නා කිසිවකින් ගැලවෙන්න බෑ. ඒ වගේම ආනිසංස හඳුනා නොගන්නා කිසිවක් ලබා ගන්නටත් බෑ කියලා පෙන්නනවා. ඒ නිසා මෛත්‍රියේ ආනිසංස නොඑක ආකාරයෙන් දැනගත යුතුයි. ද්වේෂය ආදීනව දැනගත යුතුයි. මේ ද්වේෂය දුරු කරගන්නා ආකාරය අපි දැනගත යුතුයි. ඉතින් අද ධර්ම දේශනාව ඒ සඳහා ඉලක්ක වෙනවා. ද්වේෂය දුරු කර ගැනීම සඳහා අපට භාවිතා කරන්න පුළුවන් නොයෙක් ක්‍රම දහමේ පෙන්වා දීලා තියෙන ඒවා අපි සැලකිල්ලට අරගමු, තේරුම් ගන්න උත්සාහ කරමු. ඉතින් අද මේ සද්ධර්ම දේශනාවට දායකත්වය සපයනවා නිරෝෂා පෙරේරා නෝන විනිපෙග් නගරයේ ඉඳන්. විශේෂයෙන්ම උදාර බලාපොරොත්තුවක් ඇතුව මේ කටයුත්තට සම්මාදන් වෙනවා 18 වෙනි උපන්දිනය සමරන තොෂාන් විජේවර්ධන පුතණුවන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. තමන්ගේ දරුවන් කෙරෙහි අම්මා තාත්තට ඒ කරුණා මෛත්‍රිය බොහොම පවතින බැවින් ස්වභාවයෙන්ම ආශිර්වාද කරන්න පුළුවන් මානසික ශක්තියක් තිබෙනවා. තමන් කුසලයක් සිද්ධ කරගත්තාම ඒ කුසලයක් සිද්ධ කරගෙන ඉන්න වෙලාවේ ලැබෙන ආශිර්වාදය වඩාත් බලවත්.
ඉතින් ඒ නිසා අපේ දරු පරම්පරාව ලෝකෙට බිහි කරලා විතරක් බෑ අකුසලයෙන් වළක්වලා කුසල් දහම් වල යොදවලා හොඳට ශිල්ප ශාස්ත්‍ර ක්‍රියා දීලා තමන්ගේ දායාදයක් තියෙනවා ඒක පවරලා මේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කරන්න ඕන යුතුයකම් මේ පින්නතුන්ට දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම දායාදයක් තමයි ධර්මයේ කියන දායාදය. ඒක ජීවිතේ නොඑක් මේ ලාභ අලාභ සැප දුක් ආදී වෙනස් වෙනකොට මහා මෙරක් වගේ නොසැලී ඉන්නත් හේතු වෙන උතුම්ම දෙයක් තමයි පින්නතුනි සද්ධර්මය. ඉතින් අපි බොහොම අගය කරනවා මේ පුතණුවන්ට ආශිර්වාද කරන්න නිරෝෂණ වන අදිෂ්ඨාන තබා ගැනීම සම්බන්ධව. එතකොට පින්නතුනි ද්වේෂය ගැන සඳහන් කරනකොට අපට සිහිපත් කරන්න පුළුවන් මේ අකුසල මූල තුනක් තිබෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ. එමෙතන ලෝභය, ද්වේෂය, මෝහය. එතකොට ලෝභය තණ්හාව, ආලය, ආදරය, ගිජුකම, කෑදරකම මේ නොඑක් ආකාරයෙන් නොඑක් වචන වලින් හඳුන්වනවා. පරමාර්ථ වශයෙන් ගත්තොත් ලෝභ කියන චෛතසිකය අපට හඳුනා ගන්න පුළුවන්. ද්වේෂය තරහ, ක්‍රෝධය, ව්‍යාපාදය ආදී නම් වලින් හඳුන්වනවා. විවිධ ඒකේ හැඩහුරුකමේ හැටියට ඒක දෝෂ කියන චෛතසිකය පරමාර්ථ වශයෙන් ගත්තා. මෝහය, මුලාව මේ චෛතසික ධර්මය අනිත් හැම අකුසල් සිතකම යෙදෙනවා. ඉතින් මේ ලෝභයයි ද්වේෂයයි දෙක ගත්තාම ලෝභයත් අකුසලයක් තමයි. නමුත් සංසන්දනාත්මකව බලනකොට ලෝභයටත් වඩා මේ ද්වේෂය බරපතලයි හානිකරයි කියලා ධර්මයේ පෙන්වා දෙනවා. ලෝභය හොඳයි කියලා කියනවා නෙමෙයි, නමුත් ඊටත් වඩා බොහොම භයානකයි විනාශකාරී ද්වේෂය අකුසලයක් වශයෙන්, අසත් ධර්මයක් වශයෙන්, අකුසල මනෝභාවයක් ලෙස. ඉතින් ඒ කුමක් නිසාද? දැන් ලෝභය ගත්තාම භවගාමී කුසල් දහම් සිද්ධ කරන්න යම් යම් පින්කම් කරගන්න ලෝභයත් දුරින් හේතු වෙන වෙලාවල් තිබෙනවා. අඩු ගානේ දුරින් හරි යහපතකට හේතු වෙනවා. අපි හිතමු අනිත් අය කුසල් දහම් කරලා සමාජ සේවය සිද්ධ කරලා පරාර්ථකාමී කටයුතු සිද්ධ කරලා යම්සි හොඳ නමක් දිනා ගන්නවා දැක්කාම තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මාත් කරන්න. මාත් යන්න ඕන පන්සලේ වැඩ කටයුතු උදව් වෙන්න, මාත් යන්න ඕන ශ්‍රමදාන කරන්න, මාත් දන් දෙන්න ඕන. එහෙම හිතෙන්න පුළුවන්. එතකොට ඒ මනුස්සයාට ඒකෙන් යහපතක් සිද්ධ වෙනවා. සත්පුරුෂයන්ගේ ආශ්‍රයයට වැටෙනවා. බණපදයක් අහන්න අවස්ථාව උදා වෙනවා. එතකොට ඒ නිසා කියනවා ලෝභය දුරින් හරි හේතු වෙනවා භවගාමී කුසල දහම් සිද්ධ කරගන්න. අඩු ගානේ ටිකෙන් ටික තමන්ගේ දැකීම් නිවැරදි කරගෙන ඉස්සරහට යන්න ඒක දුරින් හරි හේතු වෙනවා. ඉතින් ලෝභය මුල් වුණාට වැඩ කටයුත්තකට එළබෙන්න අත ගන්න ඒ දානයක් නම් දානීය දෙන අවස්ථාවේ ඒ ලෝභය තිබුණොත් ඒක අපට කුසලයක් කියලා කියන්නේ. ඒක දෙන අවස්ථාවේදී පින්කම කරන අවස්ථාවේදී ඔහුගේ හිතේ ලෝභය නිදහස් වෙනවා. ඒ නිසායි ඒක කුසලයක් කියලා කියන්නේ. දැන් මේක තේරුම් ගන්න ඕන අර යමකට දුරින් හේතු වෙන දේවල් තියෙනවා, කෙලින්ම හේතු වෙන දේවල් තිබෙනවා. ඉතින් ඒ අර්ථයෙන් තමයි ලෝභය දුරින් හේතු වෙනවා භවගාමී කුසල් පවා සිද්ධ කරගන්න කියලා කියන්නේ. ඒ අතින් හරි යහපතක් වෙනවා. හැබැයි ද්වේෂය නම් හැම විටම අනර්ථයක්මයි නපුරක්මයි සිද්ධ කරන්නේ. මේ සසර සැරිසරන සත්වයා പ്രേත ලෝකෙට, තිරිසන් අපායට, ඊටත් වඩා භයානක දුක් තියෙන නිරයන්ට ඇදගෙන වැටෙනවාද? ඒ බොහොමයක් ඒවට මුල් වෙන්නේ ද්වේෂයයි. ඒ බරපතලයි ඒ නිසා. ඉතින් ඒ නිසා මේ මාතෘකාව ප්‍රායෝගික වශයෙන් අපිට ගොඩාක් වැදගත් වෙන දෙයක් වෙනවා. එතකොට පින්වතුනි, අපේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අපට දහමේ පෙන්වා දෙනවා එක එක මට්ටම් වලින් ධර්මය මානසිකාරයට ලක් කරලා මේ ද්වේෂය කියන සතුරාගෙන් අපව මුදවා ගන්නට අපේ මනස සකස් කරගන්න ආකාරය.
මේ උපක්‍රම සමහර ඒවා සම්මුති සත්‍ය භජනය කරනවා. සම්මුති සත්‍යත් එක්කයි ගනුදෙනු කරන්නේ. සමහර ඒවා ඒ මට්ටම ඉක්මවා ගිහිල්ලා පරමාර්ථ ධර්ම මෙනෙහි කරමින් අපිට මේ වැටලා ඉන්න තත්වයෙන් සිත කෙලෙසෙන තත්වයෙන් අප මුදවා ගන්නට උපකාර වෙනවා. ඉතින් මේ දෙක ගැනම අප දැනගත යුතුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ද්වේෂය අපට ඇතිවීම වළක්වන්න කකචූපම අවවාදී සිහිපත් කරන්න කියලා. කකචූපම අවවාදී කියලා කියන්නේ පින්වතුනි බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා දෙපස දඬු යොදපු බණ්ඩි කියත් වලින් ලොකු ලීරණ කියත් වලින් යම් පහත් ගති තියෙන හොරු ඇවිල්ලා කෙනෙක්ගේ අඟපසග කපනකොටත් යම් කෙනෙක් හිත දූෂ්‍ය කරගන්නවා නම් එයා මගේ ශ්‍රාවකෙක් නෙමෙයි කියලා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ එච්චර ගැඹුරට මේ අතරම බෞද්ධයා කියන කෙනා එක්තරා විදිහක නිර්වචනය කරලා තියෙනවා. ඔබ මගේ නියම ශ්‍රාවකයෙක් නම් කිසිම අවස්ථාවක ද්වේෂය ඇති කරගන්න එපයි කියන කාරණය. ඉතින් ඒ වගේම ඊළඟට පෙන්වා දෙනවා ද්වේෂය ඇති වෙනකොට සිහිපත් කරන්න කියලා අපි සපත්ත කරන ධර්ම තමා විසින්ම අප විසින්ම ඇති කරගන්නවා. ද්වේෂය ඇති වෙනවා නම් පවත්වනවා නම් මේ සපත්ත කරන ධර්ම කියලා කියන්නේ පින්නතුනේ සතුරෙකුට යම් දෙයක් වෙනවට කැමති වෙනවාද අන්න ඒවට තමයි සපත්ත කරන ධර්ම කියලා කියන්නේ. සතුරෙක් ඉන්නවා නම් එයාගේ සතුරා ගැන මේ සතුරා කැමති වෙනවා. අහෝ මගේ සතුරා දුර්වර්ණ වුණොත් හොඳයි කියලා හිතන්නේ. එයා හිතන්නේ එහෙමයි දුර්වර්ණ වුණොත් හොඳයි කියලා තමයි හිතන්නේ. එතකොට යහපත් ශරීර වර්ණයක් මේ සතුරාට ඇති වෙනවා නම් සතුරා රුස්සන්නේ කැමති වෙන්නේ නැහැ. ඉතින් බලන්න අපි සිහිපත් කරන්න ඕන මේ ද්වේෂය අගය කරනවා නම් පවත්වනවා නම් අපිවම අවලස්සන කරගන්න වැඩක් වෙන්නේ. ඉතින් ඒ මොකද මෙහෙම කියන එකේ වැදගත්කම අප ද්වේෂයේ නොඑක් අවස්ථාවල සාධාරණීකරණය කරනවා. ඒකට එක්තරා අගයක් දෙනවා. ඒකත් එක හේතුවක් වෙනවා ද්වේෂයෙන් මිදෙන්නට බැරි වෙන්න. ඉතින් සමහරලාට මට ඔය අසාධාරණකම් පෙන්වන්න බෑ. මට ඔය අවට්ටනේ ඕවා තමයි පෙන්වන්න බැරි. මට ඕන දෙයක් ඉවසන්න පුළුවන්. නමුත් ඔය වැඩේ නම් ඉවසන්න බෑ. මේ දුප්පත් මිනිස්සුන්ව හොරා ගන්න එක මට ඉවසන්න බෑ. ඔය බොරු කියන එක ඕක නම් මට ඉවසන්න බෑ. කොහොම කිය අපි කොහොම හරි ඒ තැනේ හැටියට මේ සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. එයත් බාධාවක් වෙනවා ද්වේෂයෙන් මිදෙන්නට. ඉතින් ඒ නිසා අන්න අපි මොනෑම හෝ කාරණා කියලා ද්වේෂය සාධාරණීකරණය කරනවා නම් අපිට අර එක්තරා අඳුරු ස්වභාවයක් ජීවිතයට එන්නේ. අපේ මුහුණ පවා කළු වෙනවා, අවපැහැවෙනවා. නිතර ද්වේෂ කරන්න පුරුදු වෙලා ඉන්න මිනිස්සයා ඒ නිසා බොහොම මේ ඒ මූණත් කළු වෙච්ච කෙනෙක් වෙනවා. මොකද හේතුව අපේ මේ අකුසල සිත් එක්කලා රූප කලාප උපදිනවා. තේජෝ ධාතුව අධික රූප කලාප තමයි තරහ යනකොට උපදින්නේ. ඒ තේජෝ ධාතුව අධික රූප කලාප විසින් තේජෝ ධාතුව විසින් ශරීරයේ අනිත් මාංශ ආදී රුධිර ධාතුව වගේ කොටස් වල සියුම් කොටස් දැවීමට ලක් කරනවා, දවනවා. ඒ දැවීමත් හේතු වෙනවා අර අවපැහැයක්, කළු පැහැයක් අවලස්සන ශරීරය ඇති වෙනවා. ඉතින් ඇත්තටම ඔය නිතරම මේ බහුලව ද්වේෂ කරන අයට පිළිකා වගේ රෝග ඇතිවීමත් වැඩි බව, අවදානම් වැඩි බවත් පර්යේෂණ වලින් පවා තහවුරු වෙලා තියෙනවා. මොකද අර මේ අයහපත් රූප කලාප ලේ ධාතුව ඇසුරු කොටගෙන උපදින නිසා. ඉතින් ඒ නිසා අපි සිහිපත් කරන්න ඕන මට සතුරෙක් වෙලා හරියන්නේ මේක මොනවා හරි කියලා සාධාරණීකරණය කරලා මේ ද්වේෂය පවත්වලා මට යාළුවෙක් මිත්‍රයෙක් වෙනවා, පිහිටක් වෙනවා කියලා උත්සාහ කරනකොට
අර ද්වේෂය දුරු කරගන්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි සතුරෙක් සතුරේව ගැන කැමති වෙන්නේ නැහැ. එයා සුවසේ ඉන්නවට. සතුරා හිතන්නේ සතුරා දුකටපත් වුණොත් හොඳයි. එයා විඳවන්න ඕන. දුකටපත් වෙනවා. එහෙමයි මේ අපිට ඇහෙන්නේ මිනිස්සු තරහා ගියාම කියනවා. ඉතින් ඒ නිසා අපි සිහිපත් කරන්න ඕන තරහ ගන්නකොට අපට නූපන් අකුසල් තවත් උපදිනවා, උපන් කුසල් යටපත් වෙනවා. අපට බොහොම අපහසුකාරී මානසික තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. ඉතින් ඒකත් සිහිපත් කරන්න ඕන කාරණයක්. මම මේ විදිහට මගේ ද්වේෂය සාධාරණීකරණය කරනවා නම් නිකන් දුකසේ විසීමකට මමම යනවා. මමම ස්වේච්ඡාවෙන්ම දුක් වාසයකට දුකසේ සිටීමකට මම බැහැ ගන්නවා. සැප සුවපත් භාවයෙන් මාව නිදහස් වෙන්න. මාව අයින් වෙන්න. ඉතින් ඒ වගේම ඊළඟට සිහිපත් කරන්න කියලා කියනවා සතුරෙක් ගැන කැමති වෙන්නේ නැහැ. සත්තමන්ගේ සතුරාට උපභෝග පරිභෝග සම්පත් නොඑක් වස්තුන් ලැබෙනවට. ඉතින් උපභෝග පරිභෝග කියලා කියන්නේ උපභෝග කියලා කියන්නේ දැන් පරිභෝග කියලා කියනවා කෙලින්ම අපි ගමු ආහාර පාන වගේ දේවල් ඒව පරිභෝග කරන ද්‍රව්‍ය. ඒ වගේම උපභෝග කියලා කියන්නේ මේ දේවල් පරිහරණය කරන්න ජීවිතේ පවත්ව ගන්න අපට ඊදොර නොයෙකුත් වාජන මේසපුටු ආදී දේවල් ඕන වෙනවා. ඒවා උපභෝග වස්තුන්. ඉතින් මේ ද්වේෂ කිරීම පුරුදු කරගන්න කෙනා විශේෂයෙන්ම චරිත ලක්ෂණයක් විදිහට ඉතා අධිකව තරහ යන ස්වභාවයේ ඉන්න ඒ වගේ පෞරුෂත්වයක් තියෙන පුද්ගලයා විශේෂයෙන්ම එයා සමර්ථ වෙන්නේ නැහැ නූපන්නා වූ භෝග උපදවා ගන්නට, උපන්නා වූ භෝග ඒවා හරියට පරිහරණය කරන්න, කළමනාකරණය කරගන්න. තමන්ට යම්සි ව්‍යාපාරයක් තියෙනවා ඒවා දියුණු කරගන්න, ඒවා ගැන හොයා බලන්න. මේවා කරන්නට බැරි වෙනවා තරහ ගන්න කෙනාට. ඒ නිසා එයා අභිවෘද්ධියට පැමිණෙන්නේ නැහැ, සමෘද්ධියට පැමිණෙන්නේ නැහැ. ඒක අපේ සතුරන්ගේ වමනාව ඉෂ්ට කිරීමක් වෙනවා. අන්න එහෙම හිතනකොට මම අප්‍රමාදී වෙන්නට ඕන. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අනුව සත්පුරුෂයන් අනුව ගිහිල්ලා මම මගේ సంతානය দমনය කරගන්න ඕන කියන අදහසට නැවත නැවත එන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ පෙන්නනවා මේ විදියට කල්පනා කරලා ද්වේෂය, ක්‍රෝධය යටපත් කරගන්න කෙනා නොදිනිය හැකි යුද්ධයක් දින්නා වෙනවා. දිනන්න බැරි යුද්ධයක් දින්නා වෙනවා. සමහර අවස්ථාවල් තියෙනවා අපි සතිමත්ව ඉඳලා ටික ටික මේ ධර්මෙදි ලේසි නෑ. මොකද සංසාරේ වැඩිපුර කරලා තියෙන්නේ තරහ ගන්න එක, තරහ සාධාරණීකරණය කරන එක. නොඑක් පැති වලින් අපි පුංචි කාලේ ඉඳන් දකින්නවනේ අපි වටේ ඉන්න වැඩිහිටියන් පවා ඒ යම් පොඩි දෙයක් සිද්ධ වෙච්ච ගමන්ම ඒවට තරහෙන් ප්‍රතික්‍රියා කරනවා අපි දකිනවා. ඉතින් ඒවත් හේතු වෙනවා අපි තරහ ගන්නට. ඒ කියන්නේ එක පැත්තකින් තරහ කියන්නේ එක්තරා මට්ටමකට උගත් චර්යාවක්. ඒ කියන්නේ ඉගෙනගත්ත ඇබ්බැහි කරගත්ත දෙයක්. අපි පුංචි කාලේ අපේ වැඩිහිටියෝ කරන කියන ඒවා දකින්නකොට ඒව නිකන් රීප්ලේ කරනවා. ජීවිතේ පුරා ගොඩාක් තියෙනවා මේ රීප්ලේ කරන මේ දේවල්. හුදෙක් අපි ඒක කරගෙන යනවා. ඉතින් අපට ඕනනම් පියවරක් ගන්න පුළුවන්. මේකේ අනිත් පැත්තට ඒ ඉගෙනගත්ත දේවල්, ඒ විදිහට සංස්කරණය කරගත්ත දේවල් වෙනස් කරන්න පුළුවන්. හරියට කම්පියුටරයට දාලා තියෙන යම්සි ප්‍රෝග්‍රෑම් එකක් මේක අඳුනගෙන මේක ඩිලීට් කරලා දානවා. එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකේ නිතර පේන්න නිතර ක්ලික් කරන්න හිතන විදිහට තියෙන දේ මේක දානවා වෙන තැනකට. දාලා අන්න එතකොට ටිකක් ඈත් වෙනවා. ඊට පස්සේ වෙන තැනක තියෙන දේ එතන සම්පූර්ණයෙන් ඩිලීට් කරලාම දානවා. අන්න ඒ වගේ මේක අපේ ප්‍රෝග්‍රෑමින් වල යම් වෙනසක් ඇති කරන්න එක එක මට්ටම් වලින් එතනට යන්න පුළුවන් ආකාරයේ මේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ තුල පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඊළඟට දහමේ පෙන්වන මේ තවත් සපත්ත කරන ධර්මයක් සතුරා කැමති වෙනවා. සතුරා කැමති වෙන්නේ නැහැ සතුරා ගැන මොහුට පරිවාර සම්පත්තිය ලැබෙනවට කැමති වෙන්නේ නැහැ.
පරිවාර සම්පත්තිය නොලැබේවා, පිරිස් නැති කෙනෙක් වේවා කියලා හිතන්නේ. සතුරාගෙන්. අපි අපේ තරහ ද්වේෂය පවත්වනවා නම් අපට පරිවාර සම්පත්තිය අඩු වෙනවා, එයින් ඈත් වෙනවා, පිරිවර තියාගන්න බැරි වෙනවා. මිනිස්සු කැමති වෙන්නේ නැහැ නිතර තරහ යන කෙනෙක් අපෝ මෙයාව නම් ආශ්‍රය කරන්න බෑ. පොඩ්ඩ බැරි වෙනකොට මෙයාට තරහ යනවා, මේක පහසු දෙයක් නෙමෙයි, මෙයාත් එක්ක වැඩ කරන්නේ කියලා අපෙන් ඈත්. ඒ වගේම සතුරා කැමති වෙන්නේ නැහැ සතුරාට මිතුරන් නැති වෙනවට. ඒකත් තවත් වෙන කාරණයක් විදිහට මේ සපත්ත කරන ධර්මයට දක්වා තියෙනවා. මිතුරන් නැති වෙනවා. අපට මිතුරන් කැමති වෙන්නේ අපේ සමීපයේ ඉන්න. එයාටත් යම්සි නිතර තරහ යන ස්වභාවයෙන් ඉන්නවා නම් හැමතිස්සෙම බයෙන් වික්ෂිප්ත භාවයෙන් ඉන්නට වෙන්නේ. මොන විදිහේ ප්‍රතික්‍රියාවක් දක්වයිද දන්නේ නැහැ. යම්සි කේලමක් ආරංචි වුණත්, යම්සි දෙයක් වැරදියට ඇහුණත්, අපි යම්සි වරදක් කරයි කියලා හිතුණා වුණත් එකපාරට ප්‍රතික්‍රියාවට යන්න පුළුවන්. සමහරලාට බොහොම අයහපත් දේවල් කියලා කරලා පස්සේ වෙන්න පුළුවන් කල්පනා කරන්නේ අයි මම මෙහෙම කළේ මම වැරදි නේද කියලා. පස්සේ නම් හිතන්න බලන්නේ ඒක ලොකු චරිත ලක්ෂණ වශයෙන් අඩුවක් වෙනවා. ඊළඟ කාරණේ පින්නතුනේ සතුරා ගැන හිතනවා අහෝ මරණයෙන් පස්සේ මගේ සතුරා ස්වර්ගයට නොයනවා නම් හොඳයි. ස්වර්ගයට යනවා නම් හොඳයි කියලා හිතන්නේ ස්වර්ගයට නොයනවා නම් හොඳයි කියලා මම හිතන්නේ. ඒ නිසා අපි බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙනෙහි කරන්න හිතන්න. අපි ද්වේෂ කරනවා නම් ද්වේෂය පවත්වනවා නම් ද්වේෂය අභිනන්දනය කරනවා නම් නොඑක ආකාරයෙන් ද්වේෂය අභිනන්දනය කරනවා කියන්නේ ද්වේෂයෙන් සතුටු වෙනවා. දැන් මේ එක එක මානසිකත්ව බලන්න දැන් මේ ගෝලීය වසංගතය මේ මට්ටමට ඇති වුණාට පස්සේ ඔය අන්තර්ජාල වැසියන් අන්තර්ජාලයේ ලියන ඒවයින් පේනවා සමහරලාට කොච්චර ඒ දැන් බෞද්ධයෝ පවා වැඩේ පොට පටලවාගෙන ද්වේෂය සාධාරණීකරණය කරන හැටි සමහර අය ලියනවා ලෝකෙට මෙහෙම වෙච්ච එකමයි හොඳ කියලා. ලෝකෙට මෙහෙම වෙච්ච එකමයි හොඳ මොකද අකුසල් ගොඩක් කළාලු. අකුසල් ගොඩක් කළා පව්කාරයෝ බේරෙයි පින්කාරයෝ ඉතුරු වෙයි. ඒවා එක්තරා ඇත්තකුත් තියෙනවා ලොකු මුලාවක් සහ ලොකු මිත්‍යා දෘෂ්ටියකුත් තියෙනවා. ඒ මොකද මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ දැන් මොනෑම් කාරණයක් නිසා හෝ අපට මේ මිනිස් විපතට පත් වෙන්න වේවා කියන එක අපි හිතනවා නම් ඒක සතුටු වෙනවා නම් පින්නතුනේ මේක අකුසලයක්. එතකොට මොකද දැන් බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරනවා වෛරයෙන් වෛරය සංසිඳවන්න බෑ. මෛත්‍රියෙන් තමයි වෛරය සංසිඳවන්න පුළුවන් වෙන්නේ. එහෙම කියන අය හිතනවා වෛරයෙන් වෛරය සංසිඳවන්න පුළුවන් කියලා. එය මහා විපතකට පත් වුණු මිනිස්සුන්ගේ ඒ විපත අභිනන්දනය කිරීමක් වෙනවා. එය කෙසේවත් එය සම්‍යක් දෘෂ්ටිය නොවේ. ඒක හානිකර තත්ත්වයක්. දැන් හරි ලස්සන කවි පදයක් මට මතක් වෙනවා. ඔය මම හිතනවා ඔය මහගම සේකර කියන කවියා ලියලා තියෙනවා ඕක 80 ගණන් වල අගභාගයේ ලංකාවේ අර රජයට විරුද්ධව යම්සි තරුණ නැගිටීමක් කරලක් ඇති වුණා. එය ධනපති පන්තියට විරුද්ධව එක්තරා පන්ති මුහුණුවරකුත් තිබ්බා. ධනපති පන්තියේ අය මේ නිර්ධන පන්තිගේ අයව සූරා කනවා නොඑක ආකාරයෙන් අසාධාරණකම් කරනවා කියන පදනමකුත් ඒ කැරල්ල තුල ඒ තරුණ නැගී හිටීම තුල තිබ්බා. ඒ පරිසරයක මහගම සේකර කියන කවියා මෙන්න මෙහෙම ලියනවා අසාධාරණයට විරුද්ධව යුදවදින්නට පෙළඹවිය හැකිනම් මිනිස් සිත අසාධාරණ නොකර ඉන්නට පෙළඹියේ නොහැකිද මිනිස් සිත. හරිම ලස්සනයි බලන්න. ආයිත් මං කියන්නම් අසාධාරණයට විරුද්ධව යුදවදින්නට පෙළඹවිය හැකිනම් මිනිස් සිත අසාධාරණ නොකර ඉන්නට පෙළඹියේ නොහැකිද මිනිස් සිත. දැන් ආණ්ඩුව යම් යම් වරද්දගත්තයන් තියෙන්න පුළුවන්. කොහෙත් කවදත් සංසාර ගමනේ ලෝකයේ පුරාමිදී යම් යම් තර සම්පූර්ණ සාන්තුවරු අපට හම්බෙන්නේ නැහැ. පාලකයන් වශයෙන්වත්
ස්වාමියා බිරිඳ වශයෙන්වත් යාළුව වශයෙන්වත් ඒ සර්ව සම්පූර්ණ මිනිස්සු හම්බෙන්නේ නැහැ. ඒකම තමයි සංසාර ගමනේ හැටි. ඉතින් අපි හිතමු පාලකයන්ට විරුද්ධව ගස් කපලා පාරට දාන්න, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියන්න, දී ගබඩාවල් ගිනි තියන්න, එතකොට ග්‍රාම සේකල්ලාව මරන්න, මන්ත්‍රීලාව ඇමතිලාව මරන්න, ඕවට මිනිස්සුම පොළඹවන්න පුළුවන් නම් අර මිනිස්සයා අහන්නේ ඔය අසාධාරණ වැඩ කරන මිනිස්සුන්ව අසාධාරණේ නොකරේද පොළඹවන්න බැරිද? උත්තරය මොකද්ද? පුළුවන්. ලොකු යස් එකක් අපිට කියන්න පුළුවන්. ඒ වැඩපිළිවෙල තියෙනවා මෙත් වැඩිම තුල. මෙත් වැඩිම තුල ඒ වැඩපිළිවෙල තියෙනවා. සමහර අවස්ථාවල ඒ කෙනෙක්ගේ මෛත්‍රියට කරුණාවට ඉලක්ක වෙන මිනිසයා සම්පූර්ණයෙන්ම වෙනස් මිනිසෙක් වෙනවා. එහෙම පුවත් කොච්චර තියෙනවද අපි හරි ලස්සන සුන්දර ඒ දේවල් අපට පුද්ගලිකවත් කරන්න පුළුවන්, ටීම් එකක් විදියට, කණ්ඩායමක් විදියට එකතු වෙලා කරන්න පුළුවන්. අපි කලින් අවස්ථාවල විනිපෙක් වල ඉන්න අවස්ථාවලදීත් කලින් අවුරුදු වල පවා අපේ උකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ සත්‍යක්‍රියාවල් සංවිධානය කරලා ඒ සම්බන්ධව නොයෙක් මම දැනුම් දීමුත් කළා. ඊමේල් පණිවිඩත් ඒවා ඒ ක්‍රියාවලිය තුළ තියෙනවා මේ එකම වෙලාවක අපි මෛත්‍රී සහගතව සත්‍යක්‍රියාවක් කරනවා. මේ කුසලයේ බලයෙන් මනුෂ්‍ය සංතානවල මනුස්ස ගුණධර්ම ඇති වේවා. ඒ මෛත්‍රී සහගත සිතුවිල්ලක්. ඒවයේ යම් ප්‍රයෝජනයක් තිබෙනවා. නැත්තේ නෑ. අපි අත්දැකීමෙන්ම සමහර දේවල් දන්නවා. ඉතින් මේවා ලේසි නැහැ කරන්න, නැවත නැවත පුරුදු වෙන්න ඕන, ඒවට අවධානය යොමු කරන්න ඕන. ඉතින් ඒ අතරේ මේ එකයි ධර්මයේ තියෙන වටිනාකම. අර ඔන්න තව ගාතාවකුත් මෙහෙම සඳහන් කරොත් අක්කෝ දේන ජිනේ කෝදං අසාදුන් සාදුනා ජිනේ. බුදුහාමුදුරු දේශනා කරනවා ක්‍රෝධ කරන කෙනා අක්‍රෝධයෙන් මෛත්‍රියෙන් දිනන්නලු. අසාදුන් සාදුනා ජිනේ. අසත්පුරුෂ සත්පුරුෂකමින් දිනන්නලු. ඉතින් එතකොට අන්න අපි සිහිපත් කරන්න ඕන අපිට යම්කිසි වෙනසක් ඇති කරගන්න පුළුවන් අපේ ජීවිතවල, සමාජ ජීවිතේ මොනෑම ආකාරයකින් හෝ කියලා හොඳ වැඩේ මේ මිනිසුන්ට වෙච්ච දේ. ඉතින් ඒ කියන අතරේ එයත් ඉන්නවනේ. ඒ කියන මිනිස්සයත් ඉන්නවා මේ දංගෙඩියට යන්න ලෑස්ති වෙලා කියලා කියන්න පුළුවන් නේ. මේ මහා උවදුර ඉදිරියේ එයා එක්සෙප්ෂන් එකක් නෙමෙයි කියන කෙනා. ඒ මට්ටමින් ද්වේෂයත් හිතේ තියාගෙන ඒකයි මේ සම්‍යක් දෘෂ්ටිය කෙනක ඇතුළත් යම් මිත්‍යා දෘෂ්ටි හදාගෙන ඉන්නේ. ඒ නිසා අපි මේ ධර්මය බොහොම හොඳට ඉතින් දැන් ධර්මය කර්මඵල ගැන පින්පව් ගැන මොනවාරි අහලා තියෙන මිනිස්සයා ඔය විදිහට පටලවාගෙන ඉන්නවනම් එහෙම ධර්මයක් අහන්න නොලැබුණු මිනිස්සු විකාර වැඩ කරනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඉතින් එතකොට අපි සඳහන් කරේ මේකේ සාරය ගත්තොත් එහෙම නොඑක ආකාරයෙන් මේ ද්වේෂය සාධාරණීකරණය කරන්න, අභිනන්දනය කරන්න, අනිත් අයගේ විපතේ සතුටු වෙන්න අපි වැඩ කරනවා නම් තාම අපිට තව නිවැරදි වෙන්න, ඍජු වෙන්න තියෙනවා. තව ඉස්සරහට නැවත මේ ඍජු වීම සිද්ධ වෙන්නට ඕන. ඊළඟට පින්වතුනි ඊළඟ ක්‍රමයට අපි යනවා ද්වේෂය පාලනය කරගන්න බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා මේ පුද්ගලයාගේ චර්යාව කය, වචනය, මනස කියන මේ තුන් දොරින් කාය, වාක්, මන සමාචාර විදියට ද්වනිත වෙනවා, පිළිඹු වෙනවා. ඒ වෙලාවට ඒ පුද්ගලයාගේ හැටියට සුදුසු සමාචාරයන් සිහි කිරීම, අර්බුදකාරී ඒවා සිහි නොකරන්නට ප්‍රයෝග සම්පත්තිය යෙදීම අපට ද්වේෂය දුරු කරගන්න හේතු වෙනවා. පැහැදිලි කළොතින් දැන් සමහර මිනිස්සු ඉන්නවා ධර්මයේ පෙන්වා දෙනවා කාය සමාචාර කියන කයින් කරන වැඩ බොහොම නිවැරදි, බොහොම දඩබ්බර නැහැ, ප්‍රගල්භ නැහැ, අනිත් පැයට පීඩාවක් නැහැ, බොහොම සංසුන්. යන්නේත් සංසුන් විදියට, ඉඳ ගන්නවා නම් ඉඳගන්නේ සංසුන් විදියට. ඒ කියන්නේ කාය සමාචාරය බොහොම හොඳයි, ප්‍රසන්නයි. හැබැයි කට ඇරියොත් එහෙම ඔන්න නරක නපුරු විදිහේ බොහොම අසභ්‍ය විදිහේ දේවල්, මේ එක්ක හඬ ගොඩාක් වැඩි කරලා කතා කරයි, ඒ වගේ නිකන් කටුක පැවැත්මක් වාචසිකව තියෙනවා. මානසිකව මනසේ තියෙන සිතුවිලි ගත්තාම කරන වැඩි වලින් සමහර දේවල් වලින් පේන්න පුළුවන් මනසත් හොඳ පිරිසුදු තත්ත්වයක් නැහැ. අන්න එහෙම පුද්ගලයාගේ
අර අපිරිසිදු වූ වාක් මන කියන සමාචාර ඒ පැත්ත සිහිපත් කරන්නේ නැතුව හොඳ ප්‍රසාදනීය කායික පැවතුම් තියෙනවා නම් ඒව සිහිපත් කරන්න කියලා කියනවා. ඒක සිහිපත් කරන්න අපිට යම්කිසි ස්වච්ඡන්දතාවයක් තියෙනවා. අපිට තේරීමක් කරන්න පුළුවන්. අපිට තේරීමක් කරන්න පුළුවන්. තවත් උදාහරණකින් කියනවා නම් පින්නතුනි සම්බාණ්ඩ හදන මිනිස්සෙක් සම් හොයාගෙන සම්බාණ්ඩ හදලා ජීවත් වෙන මිනිස්සෙක් මේ සම් කෑල්ලක් අරගෙන එයා ඒක බලලා මේකේ දිරපු කොටස් තියෙනවා නම් ලපටි කොටස් තියෙනවා නම් බෑග් ආදී දේවල් මේ සපත්තු ආදී දේවල් හදන්න බැරි ඒ අයහපත් කොටස අයින් කරනවා. මේක නරකයි කියලා ඒ නරක ගැනම හිතා ඉන්නේ නැහැ. ඒ නරක ගැනම හිතා ඉඳලා මේ හැම සම්පූර්ණයෙන් විසික් කරන්නේත් නැහැ. දිරච්ච කෑලි අයින් කරලා ලපටි කෑලි අයින් කරලා අර හොඳ කෑල්ල තෝරගෙන ඒකෙන් බෑග් සපත්තු තෙරපු ආදී හදලා එයා ජීවිකාව කරනවා දරු පවුල් එහෙම නඩත්තු කරනවා. ඉතින් අන්න ඒ වගේ අපිට අර අයහපත් පැත්ත අතහැරලා එයාගේ යහපත් සමාචාරයක් තියෙනවා ඒකට අවධානය යොමු කරන්න කියලා මහා කරුණාවෙන් අපිට පෙන්වා දෙනවා බුදුරජාණන් වහන්සේ. අපව රැක ගන්න, අකුසලෙන් අපව මුදවා ගන්න. ඉතින් අපි අකුසලෙන් ඒ විදිහට මිදුණාට පස්සේ අනිත් එක්කෙනාට උදව් කිරීමේ හැකියාවකුත් ලැබෙනවා සමහර වෙලාවට. සමහර තැන්වලදී අපිට කරන්න දෙයක් නැහැ, උපේක්ෂාවෙන් ඉඳ වෙනවා. සමහර තැන්වලදී අපි ධර්මතාවයේ පිහිටලා ඉඳලා සුදුසු වෙලාවට කරුණාවෙන් කිව්වොත් එහෙම ඔබ මේ කරන වැඩේ වැරද්දක් තියෙනවා. මේ විදිහට ඔබටත් හානියක්, අනිත් අයටත් හානියක්. ඒ නිසා මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න කියලා සමහර අවස්ථාවලදී එයා තේරුම් ගන්නත් පුළුවන්, එයාගේ චර්යාව වෙනස් කරගන්නත් පුළුවන්. ඊළඟට දහමේ පෙන්වා දෙනවා සමහර අයගේ වාක් සමාචාර වචනය බොහොම හොඳයි. හැබැයි කායික පැවතුම්, මානසික පැවතුම් ඒව හොඳ නැහැ. වචනය සමහර අය බොහොම ප්‍රිය කතා තියෙන්නේ. බොහොම අවශ්‍ය තැනට හිමීට කතා කරනවා. බොහොම ලයාන්විතව කතා කරනවා. බොහොම යහපත් විදිහට මේ වචන හසුරවනවා. නමුත් කායික පැවතුම් ගත්තොත් එහෙම මානසික පැවතුම් ගත්තොත් එහෙම මනසේ තියෙන තත්ත්වය එච්චර යහපත් තත්ත්වයක් නෙමෙයි. ඉතින් සමහර අය ඔය කායික පැවතුම් ගැන ගත්තාම සමහර වෙලාවට යනකොට නිකන් අඩි හප්ප යන්නේ. එතකොට දොරට එහෙම තට්ටු කරනවා නම් දැන් දොරක් වහලා තිනකොට ඕකට තට්ටු කරනකොට හිමින් සැරේ ඇඟිල්ලකින් තට්ටු කරත් ඇහෙනවා මේ ඒ ප්‍රමාණවත්. නමුත් සමහර අය ඩෝන් ගාලා ගහන්න පුළුවන්. ආසනයකට පුටුවකට ඇවිල්ලා ඉඳ ගන්නකොට ඉඳ ගන්නවා නෙමෙයි ඩොග් ගාලා වැටෙනවා. ඒකට පයින්නවා සමහර අය. ඒවා තමයි මේ කායික ප්‍රගල්භ කායික දඩබ්බර පැවතුම් කියලා කියන්නේ. ඉතින් එහෙම ස්වභාවයක් සමහර අයගේ තියෙන්න පුළුවන්. ඒවා දැක්කම තරහා විශ්ෙන්න පුළුවන්. අන්න ඒවා මෙනෙහි කරන්නේ නැතුව අර යම්කිසි හොඳ වචනයක් තියෙනවා නම් යා පුරුදු කරගත්ත කනට මිහිරි ප්‍රේමණීය මුදු මොලොක් වචනය පුරුදු කරගෙන තිනවා ඒක සිහිපත් කරන්න කියලා. සමහර අයගේ කාය වාක් දෙකම දඩබ්බරයි, අපිට තරහ ඇති වෙන සුළුයි, අර්බුදකාරී. නමුත් මනස ඒක හොඳ වෙන්න පුළුවන්. ගැන සමහර අය කයිනුත් බොහොම දඩබ්බර වැඩ වචනයක් කතා කරන්න ගත්තත් බොහොම කටුක විදියට මහා හඬින් එච්චර ප්‍රියමනාප නැති විනි විදිහට සමහරලාට අසභ්‍ය දේවල් බහුලව කියන අය ඉන්නවා ගිහි අය අතර. ඒ මිනිස්සුන්ට මේ අසභ්‍ය මොනවා හරි කෑල්ලක් කිව්වේ නැත්නම් එහෙම ඒක නිකන් අර හොද්දට ලුණු දැම්මේ නෑ වගේ හරි අඩුවක්. ඉතින් දැන් ඔය මේ ලෝකෙට වෙලා දින විපත් ගැන කියනකොට පින්නතුනි බලන්න මේක ටිකක් මාතෘකාව ටිකක් අතිරේකව යන කාරණයක් වුණා. මේ කාරණේ හරිම වැදගත්. බලන්න ලෝකේ ඕනෑම සංස්කෘතියක දැන් මේ පින්නතුන්ටත් හම් වෙනවා සංස්කෘති කීපයක මිනිස්සු. පෙරදිග, අපරදිග, ඔය පිලිපීනේ, රුසියාවේ, පෝලන්තේ ඔය හැම තැනින්ම ආපු අය ඉන්නවා මෙහෙ. බලන්න ඕනනම් අහලා බලන්න මාත් ඉස්සර ගිහි කාලේ වැඩ කරා ඔය සංස්කෘති කීපයකටම ඉතින් මිනිස්සුත් එක්කලා මොකක් හරි කාට හරි නිඳා කරන්න සාප කරන්න ඕන නම් එහෙම ටක් ගාලා ගන්නේ මොකද්ද මේ මිනිස්සුන්ව ලෝකෙට බිහි කරන ඒ අවයව සහ ඒ ක්‍රියාවලිය තමයි සාප කරන්න ගන්නෙ.
මිනිස්සුන්ට සාප කරන්න, නිඳා කරන්න ගන්නේ ඒ ක්‍රියාවලිය තමයි ගන්න. ඉතින් දැන් මෙහෙම මේ ක්‍රියාවලිය පාවිච්චි කරලා අවයව පාවිච්චි කරලා ඒකට බයිනකොට නිඳා කරන්න ඒක ගන්නකොට මේක මුළු මනුස්ස සමාජයේම සාපයක් වෙනවා. මේක සාපයක්. ඒ නිසා මේ සාපේ අනිත් පැත්තට එනවා. ඒකත් හේතු වෙනවා මෙච්චර විපත් බහුල වෙන්න. ඒ නිසා මේක මිනිස්සුන්ව පුළුවන් මට්ටමේ මිනිස්සුන්ව දැනුවත් කරලා මේක කරන්න එපයි කියලා කියන්න ඕන. මේ හැම රටකම සංස්කෘතියකටම අයිති මිනිස්සු කරන නොහොබිනා වැඩක් මේ. හරියට නිකන් කතා වෙලා ප්ලෑන් කරලා කරනවා වගේ ඒක හැම සංස්කෘතියකම එහෙමයි. අපටත් පුළුවන් පුරුද්දට හරි එහෙම එකක් එනවනම් එහෙම මේ යමක් දෙයක් වැරදි කියන්න තව ඕන තරම් ක්‍රම තියෙනවා. මේ මිනිස්යාව ලෝකෙට ජාතක කරන ඒ අවයව සහ ඒ ක්‍රියාවලිය අල්ලගන්න නැතුව. ඒකට බයින්න නිඳා කරන්න ගියොත් මේක සාපයක් වෙනවා. මනුස්ස සංහතියට ඒ සාපේ එනවා. ඉතින් එතකොට අපි සමහර අය බොහොම මේ වචනය හොඳයි අර කායික මානසික පැවතුම් නරක අය ඉන්නවා කියලා අපි සිහිපත් කළා. ඒ කායික පැවැත්ම ගැන කතා කරනකොට දැන් මේ හැමදේම මේ සත්‍යයේ පුද්ගලයෙක් කරනවා හිතනවා කියලා අපි හිතාගෙන ඉඳලා හේතුඵල මෙතන තියෙන්නේ පින්නද. ඒ කාරණේ සිහිපත් කිරීමත් ද්වේෂය අඩු කරගන්න අපට උපකාරී වෙනවා. දැන් මම එක ගෑනු දරුවෙක් දැක්කා මේ කැනඩාවේදීම අවුරුදු මං හිතන්නේ 8ක් 9ක් ඇති. දහම් පාසලට ආපුවම මේ දරුවා මට තේරෙනවා හරියට මේ ඒකට කියන්න පුළුවන් නිකන් දඟලනවා හරියට. දඟලන ගතිය වැඩි. ඉතින් ළඟින් ඉන්ඩක් ටිකක් කරදරයක් කරනවත් නෙමෙයි. නමුත් ඒ දඟලන හැටියට ළඟින් ඉන්ඩක් ටිකක් හිතෙන්න ඈත් වෙලා ඉන්න තමයි හිතෙන්නේ. ඉතින් මම මේක බලා හිටියා දවසක් මම කිව්වා මේ අම්මා ඔයාට කන්න දෙනවා වැඩි ඇති අඩු කරන්න කෑම කියලා. ඉතින් hina වුණා දෙන්න. ඊට පස්සේ දැන් මෙයාගේ තව අක්කලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න ලොකුයි. ඒගොල්ලන්ගේ එහෙම කොහොමදවත් මේ දඟලන ගතියක් නැහැ. කාය සමාචාර අවුල් නෑ. අර පොඩි දුවගේ තමයි කාය සමාචාරය අවුල්. ඉතින් දවසක් ඒ අම්මා මට කිව්වා මෙන්න මෙහෙම කතන්දරයක්. මේ දුවට පොඩි කාලේ වැක්සින් එකක් දීලා තියෙනවා, එන්නතක් දීලා තියෙනවා. ඒ එන්නතේ යම්සි විසවීමක් වෙලා තියෙනවා. දොස්තරලාත් කියලා තියෙනවා මේ ඒ නිසා තමයි මේ හයිපර් ඇක්ටිව් ගතිය එහෙම නැත්නම් අධික්‍රියාකාරී දඟලන ගතිය ඇති වෙන්නේ. ඉතින් මම ඒක ඇහුවට පස්සේ මම හිතාගත්තා මම මේ දරුවා කෙරේ තරහ නොගත් එකම හොඳයි. බලන්න හේතු නිසා ඵල ඇති වෙලා තියෙන්නේ. ඒ වගේ යම් දේවල් මේ මනුස්ස ජීවිතයේ සම්බන්ධ. යම් කෙනෙකුගේ වචනය හොඳ නම් කාය සමාචාර, මනස් සමාචාර අවුල් සහගත වුණත් අනේ ඒක සිහිපත් කරන්න කියලා කියනවා. අර නරක වචනයට හිත යොදන්න නැතුව එතකොට තරහ නිමෙනවා. සමහර අයගේ මානසික මට්ටම බොහොම හොඳයි. අනිත් සමාචාර දෙක අවුල් සහගත වෙන්න පුළුවන්. එතකොට ඒ දෙක සිහිපත් කරන්නේ නැතුව ඒ මනස් සමාචාරය යහපත් එක සිහිපත් කරන්න කියලා කියනවා. සමහර පුද්ගලයන් අවාසනාවකට වගේ අපට හමු වෙන්න පුළුවන් කාය වාක් මනක් ඔය තුන් දොරින්ම අර්බුදකාරී අකුසලයේ ඇති වෙන අනිත්‍යයේ අප්‍රසාදයේ ඇති වෙන දේවල්ම වෙන්න පුළුවන් සිද්ධ වෙන්නේ. එහෙම කෙනා ගැන හිතන්න කියනවා. අද මනුස්ස වේශයෙන් මේ මනුස්සයා මේ මිනිස් ලොව හැසිරුණාට වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා අපාගත වෙලා ඒ අපාය පුරවනවා. එහෙම හිතලා ඒ මනුස්සයා ගැනත් කරුණාව ඇති කරගන්න කියලා කියනවා. කරුණාව කියන්නේ දුකටපත් වූ සත්වයන් දුකෙන් මුදවන්නට අප තුල ඇති වෙන කැමැත්ත. ඉතින් තව සමහර පුද්ගලයන් ඉන්නවා ධර්මයේ පෙන්වා දෙනවා කාය වාක් මන මේ තුන් දරින්ම සිද්ධ වෙන සමාචාරයන් ඇවතුම් පැවතුම් ඒවා බොහොම ප්‍රසාදනීයයි. සංසාරේ ගොඩාක් කල් සිල් රැකපු භාවනා කරපු සත්පුරුෂයන් ඇසුරු කරපු අය. අන්න එහෙම අය හම්බුනහම තමන් කැමති සමාචාරයක් එයාගේ සිහිපත් කරලා සිතේ මෛත්‍රිය ඇති කරගන්න කියලා කියනවා. එහෙම අයට මෛත්‍රිය ඇති කරගන්න ලේසි. ඉතින් මෙන්න මෙහෙම හිත අපි සංවර කරගත යුතුයි. ඒ වගේම පින්නතුනි තවත් පෙන්නනවා මහා බෝධිසත්වයන් වහන්සේගේ උදාර චරිත ලක්ෂණ සිහිපත් කරන්න කියලා අපට තරහ යනකොට. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
ඒ පෙර ආත්මවල පාරමිතා ධර්ම පූර්ණ වැඩපිළිවෙල ශාන්තිය පූර්ණ වැඩපිළිවෙල සාර්ථක කරගත්ත නිසා බලන්න මොනතරම් භාග්‍යයක්ද අපිට ලැබිලා තියෙන්නේ. මේ වසංගත ගෝලීය වසංගත තත්ත්වය ඇති වුණාට පස්සේ මම පැත්තකටලා කල්පනා කරනවා ගොඩක් දේවල් කල්පනා වුණා මට. එක දෙයක් මට මතක් වෙනවා අනේ ජීවිතේ කරගත්ත ලොකුම දේ තමයි මේ සතිපට්ඨාන භාවනාව කොහොම හරි පුරුදු කරගත්තා. ඉතින් ඒකේ කෙලවරට යන්න බැරි වුණා. නමුත් මේ මට්ටමින් හරි කරගත්ත එක මහා භාග්‍යයක්. දැන් අන්තිමට එච්චරයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ දැන් මරණය කියන එක අපිට ඉතින් කවදා හරි කොහොම හරි එනවා. ඒක අකල් මරණයක් වුණත් එහෙම නොවන මරණයක් වුණත් කොහොම හරි. නමුත් මේ සතිපට්ඨාන භාවනාව විසින් ඒක වඩනකොට ඒ ජීවිතයේ තියෙන අර්ථකථනය වෙනස් වෙනවා. ඒ නිසා සාමාන්‍ය මනුස්සයාට හම්බෙන දුක, වේදනාව, මරණය, රෝගය නෙමෙයි අපට හම්බෙන්නේ. මේ මට්ටමට ටික ටික ගන්න පුළුවන්. ඒ නිසා අන්තිමට බලන්න අපට මිනිස්සු උගත්කම් ලබා ගත්තේවා ගැන උඩඟු වෙන්න පුළුවන්. ධනයක් ලැබුණා නම් ඒව ගැන උඩඟු වෙන්න පුළුවන්. කැනඩාවට ආව නම් ඒ ගැනත් අහංකාර වෙන්න පුළුවන්. ඔය එකක්වත් අන්තිමට වැඩක් නැහැ. බලන්න අපි මේ භාවනාව සිද්ධ කරගත්තා නම් ඒකට ලං වුණා නම් ඒක අපිට ඒක තමයි ලොකුම වාග්ය අපිට ලැබිලා තියෙන්නේ. ඒ භාවනා මාර්ගය අපට පහළ කරේ අපේ තථාගතයන් වහන්සේ මේ පාරමිතා ධර්ම පුරන වැඩපිළිවෙල තුළ පරදින්න නැතුව උන්වහන්සේ ගුණ ධර්ම පිරුවා. අන්නේ උදාර චරිත ලක්ෂණ සිහිපත් කරන්න කියලා කියනවා. උදාහරණයකට ශාන්තිවාදී ජාතකයේදී අපේ මහ බෝසත්යන් වහන්සේ ඔන්න අපට උන්වහන්සේව හමු වෙනවා තාපසයෙක් විදියට. රජ්ජුරුවන්ගේ මංගල උයනේ මේ තාපසයන් වහන්සේ ගිහිල්ලා විවේකීව ඉන්නවා. ඔන්න පැත්තකට ආවා රජ්ජුරුව ආව තමන්ගේ පරිවාර කාන්තාවන් එක්කලා. ඒ ක්‍රීඩා කරමින් ඉඳලා රජ්ජුරුවන්ට ඒක කාන්තාවගේ උකුලේ හිස තියාගෙන නිින්ද යනවා. ඉතින් ඊට පස්සේ අර අනිත් කාන්තාව බලනවා දැන් කරන්න වැඩකුත් නැහැ. මේ තාපසයන් වහන්සේ ගාවට ගිහලා ධර්ම සාකච්ඡාව පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට අර රජ්ජුරුවත් එක්ක නතර වුණු කාන්තාවට මේක ඊර්ෂ්‍යා හිතුණා වැඩේ මේ අර කාන්තාව කරන වැඩේ ගැන අකුල හොල්ලලා රජ්ජුරුවන්ගේ ඇහැරෙව්වා. ඇහැරෙන්න සැලැස්සුවා. ඊට පස්සේ රජ්ජුරුව බැලුවා කෝ අනිත් අය. අන්න ඉන්නවා කිව්වා මේ අර තාපසයා ගාව මේ මොනවද කතා කර කර. රජ්ජුරුවන්ට තරහ ගියා ඊර්ෂ්‍යාවක් ආව යාට. ගිහිල්ලා අර තාපසයන් වහන්සේගෙන් අහනවා මොනවද දේශනා කරන්නේ ධර්මයේ? රජතුමනි මම ශාන්තියයි දේශනා කරන්නේ. ඉවසීම, තපස. මම බලන්නම් ඔබට ශාන්තිය තියෙනවද කියලා අර කඩුව අරගෙන මේ තාපසයන් වහන්සේ නහය කපලා දැම්මා. ඉතින් තාමත් ඔබ ශාන්තිය දේශනා කරන්නේ. මහරජතුමනි මගේ ශාන්තිය තියෙන්නේ නහය නෙමෙයි කියලා උත්තර දුන්නා. එහෙමද කියලා අත කපලා දැම්මා. අත් කපලා දැම්මා. තාම ශාන්තිය දේශනා කරන්නේ. රජතුමනි මගේ ශාන්තිය තියෙන්නේ අත්වල නෙමෙයි කියලා උත්තර දෙනවා. කකුල් දෙකක් කපලා දැම්මා. අර විදිහටම උත්තර දෙනවා රජතුමනි මගේ ශාන්තිය තියෙන්නේ කකුල් වල නෙමෙයි. ඊට වඩා ගැඹුරු තැනක సంతානෙ තියෙන්නේ. ඊපස්සේ තරහ ගිහිල්ලා මෙච්චර කළත් මුට ගානක්වත් නැහැ කියලා ගැහුවා පයින්. පයින් ගහලා යනවා. වැඩි දුර යන්න හම්බුන්නේ නැහැ. ඉතින් මේ මහා ඇමතිතුමා බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක් ආවා මේ තාපසයන් වහන්සේ ගාවට ඇවිල්ලා කෙලින් කළා. අනේ තාපසයන් වහන්සේ අපට සමා වෙන්න අපි මෙහෙම අපි හිතලා කරපු දෙයක් නෙවෙයි අපට සමා වෙන්න කියලා. ඉතින් ඔබට සමාව දෙනවා කියලා කොහොම හරි රජ්ජුරුව වැඩි දුර නොගොස්ම පොළව පැලිලා අපාගත වුණා. ශාන්තිවාදී තාපසයන් වහන්සේ බ්‍රහ්ම ලෝකෙට ගියා. බ්‍රහ්ම ලෝකෙට වැඩියා. ඉතින් ඒ මට්ටමට දියුණු කරන්න පුළුවන් මනසක් මේ තියෙන්නේ. අන්න ඒ වගේ උදාර චරිත ලක්ෂණ සිහිපත් කරන්න කියලා කියනවා. ඉතින් අවුරුදු ගණනාවකට කලින් නම් මේ වගේ කතාවල් ඇහෙනකොට මට හිතෙනවා මේවා මේ පසු කාලීනව මේ සාහිත්‍යකාරයන් විසින් ලස්සනට ගොතපු කතා කියලා. ඉතින් තව ටික ධර්මයේ තව ඉගෙන ගන්නකොට මට හිතෙනවා මේක වෙන්න බැරි කමක් නෑ මේක වෙන්න පුළුවන් කියලා. ආයෙත් කියන්න තියෙන්නේ අර ජීවිතයේ නොයෙකුත් දේවල් සම්බන්ධව අපේ තියෙන අර්ථකථනය වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ ශරීරය මමයි කියලා හිතන මිනිස්සයාට ඇති වේදනාවල් ඇති වෙන්නේ එක විදිහකට. එයාට දරා ගන්න අමාරුයි. මේ ශරීරය මම නෙමෙයි මගේ කියලා දකින්න කෙනාට ඒක සම්පූර්ණ වෙනස් විදිහටයි දැනෙන්නේ.
ඒ විදිහටයි මේ විමුක්තිය ගැලවීම පින්නතුනේ සකස් වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ උදාර ජාතක කතා සිහිපත් කරන්න කියලා කියනවා. ඒ වගේම ආයෙත් ඔන්න තව මේ ක්‍රමවේදයක් ඉදිරිපත් කරනවා සිහිපත් කරන්නලු අනමතග්ග සූත්‍රය. මොකක්ද ඒ සිහිපත් කරන්නේ? මේ සංසාරේ අතිදීර්ඝ සංසාරේ අම්මා කෙනෙක් නොවුණු, මගේ අම්මා කෙනෙක් නොවුණු, තාත්තා කෙනෙක් නොවුණු සත්වෙක් නෑ. අද මේ තනත්තා මට මෙහෙම අරියාදුකම් කළාට මට පීඩා කළාට මේ තැනත්තා අතීත ජීවිතවල මගේ අම්මා වෙලා මගේ සෙම් සොටු මල මුත්‍රාදී දේවල් බොහොම සුවඳ සඳුන් වගේ හිතලා පිළිකුල් කරන්නේ නැතුව ඒවා අදිමින් අතපත ගාමින් මාව රැකගත්තා. දෙතනේ කිරිපොළ මාව පෝෂණය කළා. මගේ තාත්තා වෙලා අද මේ පීඩා කළාට මට අහිතකර දේවල් කරාට වරද කළාට මගේ පියා වෙලා අතීත සංසාරේ මගේ පුතාව රැක ගන්න ඕන කියලා සමහරලාට යුද බිම් වලට වදිමින් යුද්ධ කරමින් ඒ වගේම නෞකාවල නැගිලා මහා සාගරයේ තරණය කරමින් එළුව ගිහිල්ලා ගවයෝ ගිහිල්ලා හැදිච්ච දුෂ්කර කඳුකර පාර්ගවල ගිහිල්ලා වෙළඳාම් කරමින් තව නොයෙක් ගණන් සිය ගණන් දුෂ්කර ක්‍රියා කරමින් මගේ පුතාව රැක ගන්න ඕන මගේ පුතාව පෝෂණය කරන්න ඕන කිය මාව රැකගත්තා. අද මේ කර්මයක් මතුවෙලා කර්මයේ බලවත් වෙලා අද මාට මේ විදිහට සිද්ධ කළාට අන්න එහෙම හිතනකොට මේ द्वේෂ ගින්න මැඩපවත් වෙනවා දුරු වෙනවා කියලා ධර්මයේ පෙන්වා දෙනවා. द्वේෂ ගින්න අඩු වෙනවා දුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සහෝදරයා වෙලා සහෝදරිය වෙලා නොඑක් අවස්ථාවල ජීවිතේ පවා පූජා කළ මාව රැකගත්තා. ඉතින් අතීත සංසාරේ මේ මට්ටමට සම්බන්ධකමක් පවත්වපු නැති කෙනෙක් හොයාගන්න එකත් සුලභ නැහැ කියලා පේනවා. එච්චර සංසාරෙ දිගයි මේ එකම චරිත නොඑක් විදිහට අපට හමු වෙනවා. මේ සත්‍ය සිහිපත් කරනකොට ද්වේෂය යටපත් වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඉතින් ඊළඟට ඔන්න සඳහන් කරනවා අපි අර කිව්වා සමහර ප්‍රයෝග උපක්‍රම සම්මුතිය භජනය කරනවා. සම්මුති සත්‍යයත් එක්ක බැඳී පවතිනවා සමහර දේවල් සම්මුතිය විනිවිද පරමාර්ථයට අපිව ගෙනහිල්ලා ඒක වඩා බලවත් වඩා උසස්. අනේ ඒකට පුරුදු කරගන්න විදර්ශනාව එහෙම පුරුදු කරන තරමට ඒ පැත්තට මනස ගන්න පුළුවන්. හරීම මේවා හරීම අර සන්දිට්ඨිකෝ කියන ගුණයෙන් යුක්තයි. තමාටම මේ ටෙක්නික්ස් වල ගුණ දැනගන්න පුළුවන්. තමාටම වැඩි කල නොයා මේ වගේ ඒ මොහොතේම හරියට මේක යොදනවා නම් ඒකේ ප්‍රතිඵලය දැක ගන්න පුළුවන්. වෙන කාට හරි අනිත් අයටත් ආරාධනා කරන්න පුළුවන්. ඔය ඇවිල්ලා මෙන්න මෙහෙම හිතලා බලන්න. මෙහෙම හිතලා බලන්න. ඔයාගේ දුක විනාශ වෙනවා. ඔයාගේ ද්වේෂගින නිවෙනවා කියලා. අන්න ඒ ගුණ වලින් මේ ධර්මය යුක්තයි පින්නත. එතකොට අන්න ඒ වගේ ක්‍රමවේදයක් අපි ඊළඟට දැනගනිමු ද්වේෂය දුරු කරන්න. මේ පුද්ගලයා සත්වයා කියලා අපි ගන්නවා. අම්මා තාත්තා අසවලා අර මිනිහා ගෑණි කියලා ඔහොම ගන්න මේ දේවල් මේ පුද්ගල සංඥාවෙන් ගත්තට ඒ පුද්ගල සංඥා හුදෙක් මායාවක් පමණයි කියලා ධර්මය අපිට පෙන්වනවා. සත්‍ය වශයෙන්ම තියෙන්නේ මොකක්ද? සත්‍ය වශයෙන්ම තියෙන්නේ නාම රූප දෙක. තවත් විදිහකට බෙදනවා නම් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ ධර්මතා. නොඑක් ආකාරයෙන් බෙදලා විග්‍රහ කරන්න පුළුවන්. ඒ කිසිම තැනක සත්‍යයේ පරමාර්ථ වශයෙන් හම්බෙන්නේ නැහැ. මෙන්න මේ සත්‍ය නුවණට මතු කරනකොට ද්වේෂයට රඳන්න තැනක් නැති වෙන නිසා ද්වේෂය දුරු කරගන්න පුළුවන් කියලා පෙන්වා දෙනවා. ඒ නිසා තරහ ගන්නකොට තරහ යනකොට හිතන්න මම මේ තරහ ගන්නේ මේ මිනිස්යාගේ කෙස් වලටද, ලොම් වලටද, නිය වලටද, දත් වලටද, මස් වලටද, ඇට වලටද මොනවටද මේ තරහ ගන්නේ? ඇලීම් ගැටීම් දෙකම උපදින්නේ මේ සම්මුති වශයෙන් හදාගන්න ඒ සත්ත්ව සංඥාවටයි. මෙහෙම හිතනකොට තරහ දුරු කරගන්න පුළුවන් වෙනවා. හිතන්න කියනවා මම මේ තරහ ගන්නේ රූපස්කන්ධයටද, වේදනාස්කන්ධයටද,
සංඥා සංස්කාර විඥාන මොන ස්කන්ධෙද මම මේ තරහ ගන්න? මෙහෙම හිතන්න කියනවා. මේ තරහ ගන්න ආයතන 12ටද? ආයතන ආධ්‍යාත්මික ආයතන 6යි, බාහිර ආයතන 6යි. මොනවටද මේ තරහ ගන්න? 18ක් වූ ධාතු වලටද මේ තරහ ගන්න? අන්න මෙහෙම හිතනකොට තරහ දුරු කර ගන්න පුළුවන්. මේ මිනිස්යාගේ පටවි ධාතුවද මම කිපෙන්නේ? ආපෝ ධාතුවද කිපෙන්නේ? තේජෝ ධාතුවද? වායෝ ධාතුවද? අවකාශ ධාතුවද මේ කිපෙන්නේ? මෙහෙම හිතනකොට තරහ දුරු වෙනවා කියලා පෙන්නනවා. දැන් බලන්න මේ මිනිස්යා කියලා අපි ගන්න රූපය මේ ධාතු ඉඩ ධාතු සමූහය ධාතු පොදිය මේකේ වැඩි හරියක්ම තියෙන අවකාශ ධාතුව. සමහර තැන්වල අවකාශ ධාතුව බොහොම ප්‍රකටයි. කන් දෙකේ සිදුර, නාසයේ සිදුර, මේ ආහාර ඇතුළට යන ඒ ගලනාලයේ සිදුර, ඒ වගේම හැම සෛල දෙකක් අතරම අවකාශය තියෙනවා. ඇත්තටම කියනවා නම් ඔය දැන් විද්‍යාත්මකව පෙන්නනවා මේ අපි මමයේ කියලා ගන්න මේ ධාතු පොදිය මේ මැට මේ ටික මේ නෙල්ලි ගෙඩියක් තරම් හරි පුංචි කරන්න පුළුවන්. මේක පිම්බිලා තියෙන්නේ. මෙහෙම හිතනකොට නොඑක් ආකාරයෙන් පුද්ගල සංඥාව දුරු වෙන නිසා, කය සම්බන්ධව පුද්ගල සංඥාව දුරු වෙන නිසා අර තරහට හිතින්ද පවතින්ද රඳන්න තැනක් නැති වෙන නිසා එයා හොසි වෙලා යනවා. ඉතින් ඒක ලස්සන උපමාවකුත් පෙන්නනවා. පින්සලක් අරගෙන අහසේ සිතුවම් අඳින්න බෑ වගේ, අබෑටයක් ඉන්දිකඩු තුඩක් අග පවත්වන්නට බෑ වගේ මේකට කියනවා ධාතු විනිර්භෝගය කියලා. ධාතුවෙන් කරලා බලනකොට අර තරහට පවතින්න තැනක් නැතුව ඒ අතුරුදහන් වෙනවා. ලිස්සල යනවා, දුරු වෙනවා. ඉතින් තරහට විතරක් නෙමෙයි ලෝභයටත් ওই විදිහම තමයි. ලෝභය කියන අකුසලයත් ওই විදිහටම දුරු කරන්න පුළුවන්. ඉතින් එහෙනම් ධාතු විනිර්භෝගය කියන කාරණේ ඊළඟට. එතකොට පින්වතුනි ඒ ධාතු විනිර්භෝගය කරන්න බැරි අය විසින් දාන සංවිභාගය කළ යුතුයි කියලා පෙන්වා දෙනවා. එතන දාන සංවිභාගය කියලා කියන්නේ යම් අප්‍රියමනාප කෙනෙක් ඉන්නවා නම් එයාගේ එයත් එක්ක මෛත්‍රී සහගත බවක් ඇතිවීම සඳහා මුල පුරන්න අපිට කරන්න පුළුවන් දෙයක්. ඒ කරන්න පුළුවන් තැන්වල එය මේ ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන්. ඒකෙදි කරන්නේ ඒ දේශයෙන් ඉන්න කෙනාත් එක්ක තමන්ගේ යම් යම් දේවල් තියෙනවා නම් ඒවා හුවමාරු කරලා පාවිච්චි කරනවා. එයාට දන් දෙනවා. එයාගේ දේවල් තමන් ගන්නවා. සුහදත්වය වැඩි කර ගන්න. ඉතින් ඒ නිසා දැන් ඔන්න එහෙම අවස්ථාවකුත් උදාහරණයකුත් ධර්මයේ පෙන්වා දෙනවා. ඉස්සා අතීත ලංකාවේ දක්ෂිණ පළාතේ ඉඳලා තියෙනවා එක වැඩිහිටි ස්වාමින් වහන්සේ කෙනෙක්. ඒ ස්වාමින් වහන්සේ තව නවක ස්වාමින් වහන්සේ කෙනෙක්ව 3 පාරක් මේ සේනාසනෙන් නිරපලා තියෙනවා. පන්නලා තියෙනවා. ඉතින් මේ අසාධාරණ ලක්ුණු ස්වාමින් වහන්සේ මේකම හිත ද්වේෂය සාධාරණීකරණය කරන්නේ නැතුව උන්වහන්සේ මේ ක්‍රමය අත්හදා බලන්න තීරණය කළා. උන්වහන්සේට අම්මගෙන් ලැබුණා කහවණු 8ක් වටිනා පාත්‍රයක් පූජාව ලැබුණා. මේ ස්වාමින් වහන්සේ අර පාත්‍රය අරගෙන ගිහිල්ලා අර අසාධාරණේ කරපු ස්වාමින් වහන්සේට දීලා කියනවා ස්වාමින් වහන්සේ මේ මට අම්මා දුන්න පාත්‍රයක් ධාර්මිකව ලැබිච්ච දෙයක්. අධාර්මිකව ලැබිච්ච දේවලුත් තියෙනවනේ. සමහර දේවල් අපිට නිකන් දැන් නොදී ඉන්න බැරි වෙන තරමට එක එක දේවල් කියලා උපක්‍රම දාලා ගන්න පුළුවන් දේවල්. ඒවා ධාර්මික ලාභ නෙමෙයි. මේක ධාර්මික ලාභයක් මගේ මෑණියන්ට පින්පිනිස ඔබ වහන්සේ මේක පාවිච්චි කරන්න කියලා ඉල්ලා සිටියා. ඉතින් මේ සිදුවීමත් එක්ක අර ස්වාමීන් වහන්සේගේ ද්වේෂය නැති වුණා. සමහර අවස්ථාවලදී ಜಾති ගණන් පැවතගෙන එන ද්වේෂයන් පවා මේ ක්‍රමයට අහෝසි වෙනවා කියලා පෙන්වා දෙනවා. දන් දෙනකොට ඒ ලබන කෙනාගේත් හිත මුදු වෙනවා, මොලොක් වෙනවා. දෙන කෙනාගේත් හිත මුදු මොලොක් බවට පත් වෙනවා. මෛත්‍රිය පැත්තට సంతානය නැඹුරු වෙනවා. ඒ ප්‍රයෝජනය අපට තිබෙනවා අපි දන් දෙනකොට. ඉතින් පින්වතුනි මේ විදිහයි අපි මේ ද්වේෂය දුරු කරගන්න කටයුතු කරන්න ඕන ආකාරය මම මුලින් ගාථාවක් සඳහන් කළා.
කුද්දෝ අත්තං නජානාති කුද්දෝ ධම්මං නපස්සති අන්දං තමන් සදා හෝති යන් දෝසෝ සහ යන් කෝදෝ සහතේ නරං යම් අවස්ථාවක මේ ක්‍රෝධය විසින් පුද්ගලයාව අභිභවනය කරනවාද යටපත් කරනවාද මේ ක්‍රෝධය මතුවෙලා අපව යටපත් කිරීමක් අභිභවනය කිරීමක් ඉක්මවා යාමක් සිද්ධ වෙනවා. ඒ ඉක්මවා යාම සිද්ධ වෙනකොට ඒක මහා අන්ධකාරයක් වෙන්නේ. අන්ධකාරයක් වෙන්නේ ඒ පුද්ගලයාට මෙලොව යහපත තේරෙන්නෙත් නැහැ, පරලොව යහපත තේරෙන්නෙත් නැහැ. ඉතින් ඒ தත්ත්වය දුරු කර ගැනීම සඳහා උපදෙස් තමයි මේ නමවේදයේ තුලදී සිහිපත් කළේ ලබා දුන්නේ බුදුරජාණන් වහන්සේ. අවසාන වශයෙන් පෙන්වා දෙනවා ද්වේෂය දුරු කර ගැනීම සඳහා මෛත්‍රිය ආනිසංස සිහිපත් කරන්න කියලා. මෛත්‍රිය ආනිසංස. ඉතින් නිතර මේ පින්නතුන් අහලා තියෙනවා ඒවා. සුවසේ නිදා ගන්න පුළුවන්, සුවසේ අවදි වෙන්න පුළුවන්. නපුරු සීන පේන්නේ නැහැ. මිනිස්යන්ට ප්‍රිය වෙනවා, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. ඉතින් මේ මෛත්‍රිය වෙන කවරදාටත් වඩා අවශ්‍ය අවස්ථාවක් අද එළඹිලා තියෙනවා. මෛත්‍රිය. මම බොහොම සතුටු වෙනවා විනිපෙග් නගරේ ඉන්නකොට අර අවස්ථා දෙකකදීම සර රාත්‍රික මෙත්ත සූත්‍ර සජ්ජායනාවල් සිද්ධ කළා. බොහෝ දිනකින් උපකාරය ලැබුණා. සමහර ඇහුවා ඇයි හාමුදුරනේ ඉතින් කියන්න පුළුවන්කම තියෙනවා නම් පිළිත් පොතම කියමුකෝ. ඇයි එහෙම කරන්න බැරි? මම උත්තර දුන්නා අද ලෝකේ தත්ත්වයට පින්වතුනි මේ අද තියෙන ලෝකේ தත්ත්වයට අවශ්‍යම වෙන දෙයක් තමයි මෛත්‍රිය. ඒ නිසායි මේක මෙත් වැඩිීමේ ක්‍රමයක්. ඒ නිසායි ඔයගොල්ලන්ට කියන්නේ මෛත්‍රිය මේක මෙත් සූත්‍රය කියමු කියලා. ඉතින් දැන් ඔබට තේරෙන්න ඕන එදාටත් වඩා මොන තරම් වැදගත්ද මේ මෛත්‍රිය කියන එකනේ. දැන් බලන්න සමහර මේ වෛද්‍යවරු අර ඇමරිකාවේ ඉන්න ඒ අය අඬා කියනවා අනේ ගෙදරටලා ඉන්න අපේ ශ්‍රමයට ගරු කරන්න. මේ ජීවිත විනාශ කරගන්න එපා. මේක ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් අර මෛත්‍රිය තියන අය කල්පනා කරනවා කරුණාව මනුස්සකම තියන අය ඇත්ත තමයි අපි කොහොම හරි ඉවසගෙන ඉන්න ඕන මේක ඔක්කොම මහා ගොඩක් ලෙඩ වුණොත් එහෙම ඒ දොස්තරලා ලෙඩ වෙනවා දොස්තරලා ජීවිතත් විනාශ වෙලා නර්ස්ලාගේ ජීවිතත් විනාශ වෙලා මේ මෛත්‍රිය කරුණාව නැති අය ගණන් ගන්නේ නැහැ. අයියෝ අර එක කමෙන්ට් එක මම දැක්කා දොස්තරලා කරන්නේ ඒකනේ රස්සාවනේ. ඒගොල්ලෝ රස්සාව ඒගොල්ලෝ එක්ක කරනවා. අපි යන්න ඕන අපේ පාටි දාන්න. දැන් මේ බීච් එකට නොගිය මිනිස්සුන්ටත් දැන් බීච් යන්න ඕන වෙලා පාක් වලට නොගිය මිනිස්සුන්ටත් පාක් යන්න ඕන වෙලා. අන්න බලන්න ඒ නිසා මේ මනුස්සකම කරුණාව මෛත්‍රිය එය හොඳට වැඩෙන්න ඕන. ඒ නිසා මම බොහොම සතුටු වෙනවා ඇත්තටම මේ සත්‍යක්‍රියා මාලාවක සිද්ධ කළාම අපේ සුවස්සී හාමුදුරන්ගේ අනුදැනුමත් ඇතුව මම ඒ සම්බන්ධ ඊමේල් එහෙමත් ගැව්වා. මේ අවස්ථාවේදී අපි සිහිපත් කරනවා මේ අපේ කරපු ජීවිතේ කරපු කුසල් සිහිපත් කරනකොට මම බොහොම ආදරෙන් බොහොම ගෞරවයෙන් ධර්ම ප්‍රීතියෙන් මම සිහිපත් කරන කුසලයක් තමයි ඒ මෙත්ත සූත්‍ර සජ්ජායනය සිද්ධ කර ගැනීම. මේ පින්නතුන් ගොඩාක් ඒවට උපකාර කළා. ඉතින් මේ පින්නතුන්ටත් මතක් වෙනවා ඇති. ඉස්සරහට තව එවැනි උදාර කුසල දාම් සිද්ධ කරගන්න මෛත්‍රිය තමයි උත්තරේ. මේ තියෙන ප්‍රශ්න වලට එක උත්තරයක් කියනවා නම් මෙත්තා මෛත්‍රිය කියලා කියනවා. ඒ මෛත්‍රිය ආනිසංස සිහි කිරීමෙන් ද්වේෂය යටපත් වෙනවා කියලා පෙන්වා දෙනවා. ඉතින් පින්නතුනේ අද බොහෝ වේලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා. බොහොම උතුම් දවසක අපිට මේ කටයුතු සිද්ධ කරන්න ආරාධනා කළා. අපේ ගෞරවනීය බලංගොඩ සුගසිරි ස්වාමින් වහන්සේ. ඉතින් අපිට සන්තෝෂයි උන්වහන්සේ මේ අවස්ථාවේ යම් බාධක තිබුණා වුණත් මේ පන්සලේ කටයුතු සිද්ධ කරන එක ගැන ඇත්තටම මේ ජනගහනය අධික නගරක ඉන්නවට වඩා බොහොම ආශිර්වාදයක් ඔය වගේ ටිකක් ජනතාව තුනී වෙච්ච නගරක ඉන්න ලැබුණ එක. ඉතින් ඒක බොහොම වටිනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේගෙත් කටයුතු මේ සියලු කරපු කුසල් වලින් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් මේ නිරෝෂ පෙරේරා නෝන පන්සලට බොහොම සම්බන්ධව කටයුතු කරන අය. ඉතින් ඒ පුතණුවන්ට ආශිර්වාද කරන්න විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. අද අපි කරගත්තා වූ සියලුම කුසල්
වල ශක්තියෙන් මින් අනුමෝදන් වන්නා වූ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බල මහිමෙන් ඒ තොෂාන් විජේවර්ධන පුතණුවන් ඒ පුතණුවන්ගේ ජීවිතය සාර්ථක වේවා. යම් අපලයක් උපද්‍රවයක් තියෙනවා දුරින් දුර වේවා. ජීවිතය ආරක්ෂා වේවා. හොඳට ඉගෙන කියාගෙන ගුණ යහපත් දරුවෙක් බවට පත් වෙන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු මෛත්‍රී සාගර සිතින්. ඒ වගේම සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා කරන යහපත් ප්‍රාර්ථනාවල් ඉෂ්ට සිද්ධ කරගෙන උතුම් සද්ධර්මයත් අවබෝධ කරගෙන නිවී සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි මේ කරපු සියලු කුසල් ඔබ අප සියලු දෙනාව හැදූ වැඩූ දෙමව්පියන්ටත් නොඑක් ශිල්ප සාස්ත්‍ර අප කෙරේ කරුණාවෙන් ඉගැන්වූ ගුරුවරුන්ටත් ආශිර්වාදයක් වේවා. මේ පරිලෝක ගියා වූ නෑදෑයෝ හිත මිත්‍රාදීහුද මේ පින් සතුටින් අනුමෝදන් වෙලා කරන යහපත් ප්‍රාර්ථනාවල් ඉෂ්ට සිද්ධ කරගෙන උතුම් සද්ධර්මයත් අවබෝධ කරගෙන නිවී සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. තවත් සුවිශේෂී ප්‍රාර්ථනාවක් මේ වගේ විපත් බහුල කාලවල මේ සම්බුද්ධ ශාසනයේ මනුෂ්‍ය ප්‍රජාව ආරක්ෂා කරගන්න මහ බෝධිසත්වයන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා. අපටත් පුළුවන් හැමදාම කුසලයක් කරගෙන ඒ අයට ඒ ශක්තිය දෙන්න පුළුවන්. එතකොට ඒ සම්බුද්ධ ශාසනය රැකගැනීමේ මනුෂ්‍ය ජීවිත රැකගැනීමේ මහා කුසලයට අපිත් දායක වුණා වෙනවා. ඉතින් ඒ නිසා අද දවසෙත් අපි මේ විදිහට අදිෂ්ඨාන කරගනිමු. යම් මහ බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් මේ අවස්ථාවේ මනුෂ්‍ය ප්‍රජාව සම්බුද්ධ ශාසනය ඒ වගේම ශ්‍රී ලංකා දීපේ ආරක්ෂා කරගන්න ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා නම් ඒ යාගේ යහපත් අදහස් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා අපගේ මේ කුසලයට අනුග්‍රහයක් කර ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉතින් කරගන්නා ලද සියලුම කුසල වල ශක්තියෙන් ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බල මහිමෙන් පින් අනුමෝදන් වූ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මේ මැනිටොබා බෞද්ධ විහාර සංගමේ සියලු පින්තුන්ගේ කටයුතු යහපත් ප්‍රාර්ථනාවල් සරල ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මේ ඔබගේ විහාරස්ථානයත් හොඳට සාර්ථකව කරගන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා. දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයක් ලැබේවා. ඒ බලංගොඩ සුගතසිරි ස්වාමින්දයන් වහන්සේගේ කරන සියලු යහපත් ප්‍රාර්ථනාවල් ඉටු වේවා. ඒ සඳහා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයක් ලැබේවා. ඔබ සියලු දෙනාගේ ජීවිතත් මේ වසංගත තත්ත්වයේදී ජීවිත සුරක්ෂිත වේවා. හොඳට පාරමිතා ධර්ම පුරාගෙන ගුණධර්ම දියුණු කරගෙන උතුම් නිවනෙන් සැනසෙන්න අපි හැමෝටම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.